පාඩම ප්‍රවාහනය හා සැපයුම් සේවා. ප්‍රවාහනය හා සැපයුම් සේවා පාඩමට 2020 2019 ඒ අවුරුදු වල ඇයට අලුතෙන් එකතු වෙලා තියෙන කොටසක් අලුතෙන් පාඩම ටික තුනේ ඊට කලින් සිලබස් එකට කලින් එකතු වුණා ගබඩාකරණය. ඉතින් මම මේ ගබඩාකරණය කියන කොටස තමයි ඔයාලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. රයිට්. ඉතින් අපි බලමු ගබඩාකරණය කියන්නේ මොකක්ද කියලා. රයිට්. ගබඩාකරණය බලන්නකො මම ගබඩාකරණය මුලින්ම නිර්වචනය දීලා තියෙනවා. මෙන්න මේ කොටසේ මම රවුන්ඩ් කරලා තියෙන්නේ ගබඩාකරණය කියන එකට දාලා නිර්වචනය ඔයාලට ඕනනම් ඒක ලියා ගන්න පුළුවන්. හරි. බලමු ගබඩාකරණය කියන්නේ මොකක්ද කියලා. ගබඩාකරණය කියන්නේ තොගයක් මිලදීගත් අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට ඒවා අලලියට ගන්නා තෙක් හෝ භාවිතයට ගන්නා තෙක් හෝ බෙදා හරින තෙක් රැස් කර තබා ගැනීම හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලිය. ඒ අනුව තොගය කිව්වම මෙතන කාරණා දෙකක් විස්තර කරලා තියෙනවා. තොගයක් මිලදීගත් අවස්ථාවේදී කියලා මෙතන අදහස් කරන්නේ අමුද්‍රව්‍ය තොගය. නිෂ්පාදනය කළ අවස්ථාවේදී කියලා අදහස් කරන්නේ නිෂ්පාදනය කරන ලද තොග. ඒ කියන්නේ නිමි. එතකොට තොගයක් මිලදීගත් අවස්ථාවේදී නම් එකී තොග භාවිතයට ගන්නා තෙක් අපි මිලදී ගන්නා ලද තොග භාවිතයට ගන්නා තෙක් අපි එකතු කරලා තියාගන්න ඕන. ඒ වගේම නිෂ්පාදනය කරපු තොග අපි එකතු කරලා තියාගන්න ඕන අලලියට ගන්නා තෙක් හෝ ඒවා නැවත මොනව කරන තෙක්ද බෙදා හරින තෙක්. ඒ වෙනුවෙන් අපි රැස් කරලා තියාගන්නවා. ඒ වගේම මොකක් කරනවද? කල් තබා ගැනීමක් කරනවා. ඒ අනුව හරිම ලේසි අමුද්‍රව්‍ය වගේ දේවල් භාවිතයට ගන්නා තෙක් සහ නිමි ද්‍රව්‍ය අලෙවි කරන තෙක් හෝ බෙදා හරින තෙක් අපි මොකක් කරනවද? රැස් කරලා තබා ගන්නවා. ඒ වගේම කල් තබා ගන්නවා. ආවෝකට අපි කියනවා මොකක් කියලාද? ගබඩාකරණය කියලා. right. ඊළඟට අපි බලමු ගබඩාවක් කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි කාරණාව ගබඩාවක් කියන්නේ මොකක්ද කියලා. right. ගබඩාවක් කියන්නේ තොග රස කර තබා ගැනීම. ඒ වගේම කල් තබා ගැනීමටත් භාවිත කරන ස්ථානයට අපි කියනවා මොකක් කියලාද? ගබඩාව කියලා. ආයෙත් කිව්වොත් තොග රැස් කරලා තියාගන්න. ඒ වගේම තොගය කල් තියාගන්න අපි භාවිත කරන ස්ථානයට අපි කියනවා මොකක් කියලාද? ගබඩාවක් කියලා. right. ඊළඟට අපි බලනවා ගබඩාකරන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි භාණ්ඩ ඇලවුම් කරාට පස්සේ ඒ ලැබිච්ච භාණ්ඩ අපි රැස් කරලා තියාගන්න ඕනනේ. ආන් ඔය තියා ගැනීම ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් ආයතනයකට භාණ්ඩ ඇලවුම් කරන්නේ ගැනුම් දෙපාර්තමේන්තුව විසින්. එහෙම නැත්නම් ගැනුම් දෙපාර්තමේන්තුව කියවම නිෂ්පාදනයට දාලා ඒගොල්ලෝ තමයි මිලදී ගන්නේ. ඒගොල්ලෝ ඇලවුම් කරලා මිලදී ගත්තට පස්සේ භාණ්ඩ ලැබුණට පස්සේ මේගොල්ලෝ තියාගන්නයි හදන්නේ. රැස් කරලා තියාගන්නයි හදන්නේ. right? එහෙම නැත්නම් නිමි භාණ්ඩ මොකක් කරනවද? රැස් කරලා තියාගන්නවා. ඉතින් මෙතන කතා කරන්නේ ඇලවුම් කරපු භාණ්ඩ කොහොමද තියාගන්නේ කියන්නේ. එහෙම නැතුව නිමි භාණ්ඩ ගබඩා කිරීමේ ක්‍රියාවලිය නෙමෙයි මේ කතා කරන්නේ. බොහෝ වෙලාවට ඇලවුම් භාණ්ඩ එහෙම නැත්නම් ඇලවුම් ගබඩා කිරීමේ ක්‍රියාවලිය. නිමි භාණ්ඩ ලැබුණාම ගබඩා කරගන්න පුළුවන්. නමුත් මෙතන බොහෝ වෙලාවට අපි ද්‍රව්‍ය ඇලවුම් කරලා ගබඩා කර ගැනීමයි කතා කරන්නේ. ඉතින් ද්‍රව්‍ය ඇලවුම් කරාට පස්සේ ඇලවුම් කරපු ද්‍රව්‍ය අපේ ගබඩාවට ලැබෙනවා. right? ලැබුණට පස්සේ අපි බලන්න ඕන අපි ඇත්තටම ඇලවුම් කරපුවද අපිට ලැබුණේ. උදාහරණයක් විදිහට ගාමන්ට් එකක් නම් අපි බොත්තම් ඇලවුම් කළා නම් අපි බලන්න ඕන අපිට මේ ලැබිලා තියෙන්නේ බොත්තම්. ඕක තමයි තොගය හඳුනා ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ අපි තොගය මොකක් කරන්න ඕනද? පරීක්ෂා කරනවා. අපි බලනවා බොත්තම් අපි ඇලවුම් කරපු විදිහට ඇවිල්ලාද කියලා. ඒක තමයි පරීක්ෂා කිරීම කියලා කියන්නේ. පරීක්ෂාවේදී අපිට තහවුරු කරගන්න පුළුවන් අපි ඇලවුම් කරපුවමද මේ ලැබුණේ. අපි බොත්තම් වල ගුණත්වයක් ප්‍රමිතියක් දක්වලා තියෙනවා නම් ඒ ප්‍රමිතියට ඒ ගුණත්වයට අදාළව මේව ලැබුණද කියලා අපි මොකක් කරගන්න ඕනද? තහවුරු කරගන්න ඕන. ඊට පස්සේ මේවායේ ද්‍රව්‍ය මේ අපිට ලැබුණු ද්‍රව්‍ය අපි මොකක් කරන්න ඕනද? ඒ ගුණත්වය ආරක්ෂා වන පරිදි අපි තියාගන්නයි ඕන. සමහරලාට ද්‍රව්‍ය ලැබුණු ගමන් අපිට සමහරලාට පිරිපහදුවක් වගේ දේවල් කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් නම් අපි ඒ ලැබුණු ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය අඩු නොවන ආකාරයෙන් අපි මොකක් කරන්න ඕනද? ආන ගුණත්වය ආරක්ෂා කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. භාණ්ඩවල ගුණත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තට පස්සේ
අපි යහට ඉන්නනවා නම් නිෂ්පාදන අංශයෙන් ඉල්ලනවා නම් ආන්ගේ නිෂ්පාදන අංශයට අපි ගනිපු අමුද්‍රව්‍ය එහෙම නැත්නම් අපි ගනිපු තොගය අපි මොකක් කරනවද ලබා දීම කරනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? ඉවත් කිරීම කියලා. අවසානයේදී මේ ඉවත් කිරීමෙන් පස්සේ අපේ ගබඩාවේ ද්‍රව්‍ය අවසන් වෙනවනේ. නැවත වතාවක් අපි මොකක් කරන්නවද? යලි ඇලුම් කිරීමක් කරන්න ඕනේ. ඒ යලි ඇලුම් කරන්නේ නිකුත් කිරීමක් වෙන්නේ. ඒ කියන්නේ නැවත නිෂ්පාදනයේ නිකුත් කිරීමක් වෙනුවෙන් අපි මොකක් කරනවද? මේ ද්‍රව්‍ය නැවත ලබා ගැනීම සිද්ධ කරනවා. මේ ද්‍රව්‍ය නැවත ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ අනුව ගබඩා කරන ක්‍රියාවලියේ පියවර ගත්තොත් තොගය ලැබෙනවා. ලැබිච්ච තොගය අපි හඳුනා ගන්නවා. ඒ තොගය අපි පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා අපි බලනවා ඒක නිවැරදිද කියලා. නිවැරදිදම් අපි මොකක් කරනවද? මේ ඇනෝම් කරපු දේවල් වල ගුණත්වය ඒ පරිදිම රැක ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ අපි මොකක් කරනවද? ඉල්ලන වෙලාවට අපි ඒක ලබා දෙන ඒ කියන්නේ ගබඩාවෙන් ඉවත් කරනවා. ඉවත් කරපු ද්‍රව්‍ය අවසන් වුණාන් පස්සේ අපි ඉවත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වුණාන් පස්සේ අපි මොකක් කරනවද? ආන්න නැවත අපි ද්‍රව්‍ය ලබා ගන්නවා. ඒ නැවත ලබා ගන්නේ නිකුත් කිරීමක් වෙන්නේ. දැන් අපි කතා කරනවා දෙවෙනි මාතෘකා කොටස. ගබඩාවක් ස්ථාපිත කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු. හැම ආයතනයක්ම තමන්ගේ අමුද්‍රව්‍ය ගබඩාව හෝ නිද්‍රව්‍ය ගබඩාව හෝ යාල සුදුසු තැනක ස්ථාපිත කරන්න ඕන. මේ සුදුසු තැනක් හොයාගනිද්දී ඒගොල්ලෝ මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ආයතනයක් මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන ගොඩනැගිල්ලේ පිළියෙත සැලැස්ම සහ ඉඩකඩ. අපි උදාහරණයක් විදිහට ගමුකෝ වී ගබඩාවක්. ඒතර වී ගබඩාවක් නම් මොන වගේ වෙන්න ඕන? සාමාන්‍යයෙන් අපි දන්නවා වී ගබඩාවක වී ගබඩා කරන්නේ ගොඩක් උසට. වී මිටි උහුම තියලා ගොඩක් උසට. එතකොට ගොඩනැගිල්ලේ වහල්හිම ගොඩක් උස වෙන්න ඕන. ඒක තමයි ගොඩනැගිල්ලේ පිළියෙත. ඒ වගේම විශාල වූ ඉඩකඩක් තියෙනවා. right? වීතෝක විශාල ප්‍රමාණයක් ගබඩා කරනවා. ඒ අති විශාල වූ ඉඩකඩක් ඕන. ඒතර වී ගබඩාවක් නම් අපි අනිවාර්යයෙන්ම ගොඩනැගිල්ලේ වහලේ උස ඒක තමයි පිළියෙත සැලැස්ම කියන්නේ. අභ්‍යන්තරයේ ගබඩා කරන්නේ කොහොමද? ඒව ගැන අපි හිතන්න ඕන. ඕක තමයි කියන්නේ ගොඩනැගිල්ලේ පිළියෙත සැලැස්ම හා ඉඩකඩ කියලා අපි කතා කරන්නේ. දෙවෙනි ඊළඟට අපි ගබඩාව තෝරගන්නදී අපි බලන්න ඕන ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුළ කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මෙහෙම ගබඩාවක් නම් ගබඩාවක් තුළ අපි ගබඩා කරන්නේ එකම ද්‍රව්‍යයක් නෙවෙයි විවිධ ද්‍රව්‍ය. විවිධ ද්‍රව්‍ය ගබඩා කරනවා නම් අපි ගබඩාව තුළ ඒ ද්‍රව්‍ය වෙනුවෙන් වෙනම කලාප වෙන් කරන්න ඕන. A කියන ද්‍රව්‍යයට මේ කලාපය, B කියන ද්‍රව්‍යයට මේ කලාපය, C කියන ද්‍රව්‍යයට මේ කලාපය කියන. ඒ විදිහට අපිට කලාප වෙන් කරන්න පුළුවන්. ඒ වගේම ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව. සමහරලාට මේ ගබඩාවේ භාණ්ඩ ලැබීම් භාණ්ඩ පිටවීම පැය 24 පුරාම වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකට ප්‍රමාණවත් ඉඩකඩක් ප්‍රමාණවත් ආලෝකය ඒ වගේම ගබඩාව තුළ මේ ක්‍රියාදාමය හරි සරල විදිහට කරන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් විදිහට ගුවන් තොටුපළක ගබඩාව. නිතර භාණ්ඩ එනවා නිතර භාණ්ඩ යනවා. වරායේ ගබඩාව. නිතර භාණ්ඩ එනවා නිතර භාණ්ඩ යනවා. එතකොට මේ විදිහට අපි හිතන්න ඕන ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුළ කලාප වෙන් කිරීම අවශ්‍යතාවය. එක ඒවට එක කලාප දෙන්න ඕන වේගවත් බව ගැන හිතන්න ඕන. සාමාන්‍ය වරායක නම් නිතර භාණ්ඩ එනවා ඒවා භාණ්ඩ ආනයනය කරපු අය විසින් නිදහස් කරගන්න. ඒකට ඒව ගැන හිතන්න ඕන. තුන්වෙනි ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව. හිතන්නකො නිමි භාණ්ඩ කියලා. නිමි භාණ්ඩ අපි රට යවන එක කියලා හිතන්නකො කරන්නේ. එතකොට අපි මාතර නම් ඉන්නේ. මාතරින් නම් භාණ්ඩ නැවගත කරන්න කොළඹට යවනවා නම් අධිවේගී මාර්ගයටවත් අඩුම ගන්න කිට්ටු වෙන්න ඕනනේ. නැත්නම් ප්‍රවාහන පිරිවැය වැඩි. ඉතින් ඒ විදිහට ප්‍රවාහන පිරිවැය වගේ දේවල් වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම මාර්ග පද්ධතිය ආසන්න වෙන්න ඕන. ඕක තමයි අපි සරලව අදහස් කරන්නේ ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව කියනවා. ඒ විතරක් නෙවෙයි. අපි හිතන්න ඕන ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව. ඒ වී කියලා හිතන්නකො. වී ගබඩාවක් ඇතුලේ ලොරි රථයකට එහා මෙහා මාරු වෙන්න පුළුවන් වෙන්න ඕන. ලොරි රථ දෙකක් තුනක් හසුරවන්න පුළුවන් වෙන්න ඕන. මොකද විශාල තොගයක් එනවා විශාල තොගයක් බාන. ඒ වගේ මේ වාහක සමහරලාට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ගබඩාව ඇතුලේ එක තැනකින් ඉඳන් තව තැනකට භාණ්ඩ ගෙනියන්න පුළුවන්. ඒකට ඔය වාහනයක අභ්‍යන්තරය ඇතුලේ භාණ්ඩ මේ ගබඩාව අභ්‍යන්තරේ භාණ්ඩ එහා මෙහා ගෙනියන්න වාහනවලට
ඒ වාහන හසුරවන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තමයි අපි කියන්නේ ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව කියලා. ඒ වගේම ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය. අපි ගබඩා කරන ද්‍රව්‍ය අනුව අපි තෝරගන්න ගබඩාව වෙනස් වෙන්න ඕන. right? කෙමිකල් වගේ දෙයක්. රසායනික ද්‍රව්‍ය වගේ දෙයක් ගබඩා කරනවා නම් බාහිරයට ප්‍රවේශ වෙන්න, බාහිරයට කාන්දු වීම ඊටකට පුළුවන් තරම් අවම වෙන්න. වී ගබඩාවක් වගේ දෙයක් නම් සතුන්ට ඇතුල් වෙන්න, මීයොන්ට වගේ සතුන්ට ඇති වෙන්න තියෙන හැකියාව නැති වෙන්න. ඒක නිසා අපි ගබඩාවක් තෝරගන්න ඉතින් සැලකිලිමත් වෙන්න ඕන. ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය අනුව ගබඩාව වෙනස් වෙනවා. දැන් අපි හිතමු මාළු ගබඩා කරනවා කියලා. ඒතකොට ශීතාගාරයක් වෙනවා. ඒ වගේම ගබඩාවේ පිළිවෙල. අනිවාර්යයෙන්ම අපි ගබඩාවක් තෝරගන්න. ගබඩා කරන පිළිවෙල. මොකද මේ පිළිවෙල භාණ්ඩේ මිලට එකතු වෙනවනේ. මිල වැඩි වුණොත් අපිට භාණ්ඩේ විකුණ ගන්න බැරි වෙනවා. ඒක නිසා ගබඩා කරන ක්‍රියාවලියේ පිළිවෙල ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට කතා කරනවා භාණ්ඩ ඇසිරීමේදී සලකා බලන සාධක. අපි ගබඩාවක් තෝරගෙන දීලා අපි දැන් ගබඩාව තුළ භාණ්ඩ පිළිවෙලකට අසුරන්න ඕනේ. මේ අසුරද්දී අනිවාර්යයෙන්ම අපි හිතන්න ඕන භාණ්ඩවල ස්වභාවය. සමහර භාණ්ඩ තියෙන එකක් මත එකක් තියන්න බෑ. සමහරලාට එකක් මත එකක් කිහිපයක් තියන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් තියන්න බෑ. විශේෂයෙන් අපි ගත්තොත් V. V නම් අපිට පුළුවන් එකක් මත එකක් කොමන තරම් තියන්න. හැබැයි වීදුරු කොට වගේ දෙයක් ගබඩා කරනවා නම් එකක් මත එකක් කිහිපයක් තියන්න පුළුවන්. ඉතින් එහාට වැඩි ප්‍රමාණයක් තියන්න බෑ. එනිසා අසුරද්දී භාණ්ඩවල ස්වභාවය ගැන හිතන්න ඕන. ඊට පස්සේ භාණ්ඩ වර්ග ප්‍රමාණය. අපිට තියෙන්නේ කොටු හැඩති ගබඩාවක් පිරියත මේ වගේ. right? එතකොට අපිට භාණ්ඩ වර්ග 10ක් 12ක් ගබඩා කරන්න තියෙන්න පුළුවන්. ඒතර අපි බලන්න ඕන මේක ඇතුලේ අපි භාණ්ඩ කොහොමද මේ 10 12 ගබඩා කරන්නේ. හැම එකටම යන්න පුළුවන් වෙන්නත් වෙන්න බෑ. අපිට මෙහෙම ගබඩා කරන්න පුළුවන්. ඉතින් අපි සැලකිලිමත් වෙන්න භාණ්ඩ වර්ග ප්‍රමාණය කොච්චර තියෙනවද? එකට එකක් මිශ්‍ර වෙන්න බෑනේ. right? හිතන්නකො පොහොර වර්ග කියලා. තේ වලට දාන පොර තියෙනවා, පොල් වලට දාන පොර තියෙනවා, වී වලට දාන පොර තියෙනවා. ඉතින් මේව මිශ්‍ර වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා භාණ්ඩ වර්ග ප්‍රමාණය ගැන හිතන්න ඕනේ. ආපසු ලබා ගැනීමේ පහසුව. සමහර අපිටත් මේක වෙනවා. පොත් මේසේ accounting පොත් ටිකයි, econ පොත් ටිකයි, BS පොත් ටිකයි ඔක්කොම කාලමේ දාලා එක උඩ එක දිනුනට පස්සේ සමහරලාට ඕන පොත ගන්න බැහැ. එකක් ගත්තාම ඔක්කොම ටික විවට ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යෙන් හිතන්න ඕන ආපසු ලබා ගැනීමේ හැකියාව. ගබඩාවකත් අපි ගබඩා කරද්දී නැවත අපිට භාණ්ඩ ගන්න පුළුවන් වෙන්න ඒ අතරින් යන්න පුළුවන් දේ ඔක්කොම බලන්න ඕනේ. නැවත ගනිද්දී ඔක්කොම ටික පෙරලන්න වෙනවනම් තීර ටික ඔක්කොම අයින් කරන්න වෙනවනම් අපිට ඒකින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම භාණ්ඩවල ආරක්ෂාව. විශේෂයෙන්ම කිව්වා රසායනික ද්‍රව්‍ය වගේ දේවල් ගබඩා කරනවා නම් ඒවට හානි වෙන්න බෑ. ඒවයි ගුණාත්මකභාවය අඩු වෙන්න බෑ. ඒක නිසා සූර්යාලෝකය හෝ එහෙම නැත්නම් ඒකට ඕන කරන උෂ්ණත්වය හෝ ඒ වගේ සාධක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේ සාධක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් භාණ්ඩවල ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඒ වගේම භාණ්ඩවල ප්‍රමාණය. අපි එක වර්ගයකින් කොච්චර තියෙනවද? ඒ ප්‍රමාණයේ ඉඩකඩේ තියන්න පුළුවන්. අසුරද්දී අපි හිතන්න ඕනේ. සමහරවිට අපි සමහර දේවල් රෙදි බෑග් එකක ඔයගොල්ලෝ හොඳ දාන්නත් බැරි තරමට ඔබට. ඒ වගේ නෙමෙයි ගබඩාවක භාණ්ඩවලට දාන්න ගබඩාව තුල අපිට ද්‍රව්‍ය ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා තමයි ඇසුරුම් කරන්න ඕන. ඇසුරුම් කිරීමේ හැකියාව ඉක්මවා අපි ඇසුරුම් සිදු කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු දෙයක්. ඊළඟට අපි කතා කරන්නේ ගබඩාවක භාණ්ඩ ඇසුරුම් කරන ආකාරය. ගබඩාවක භාණ්ඩ ඇසුරුම් කරන ආකාර තියෙනවා තත්ත්ව ඇසුරුම් ක්‍රමය. භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසවීම එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. ඒ වගේම පසුපසට තල්ලු කරන රාක්ක, තට්ටු දෙකක් අතර අමතර තට්ටුව, ඒ වගේම ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. ඉතින් මේක ඔක්කොම තේරුම් ගන්න පුළුවන් අපිට හරි ලේසියෙන්ම වීඩියෝ ක්ලිප් ටිකක් බැලුවාම මේ හැම එකටම වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ ක්ලිප් එක බලලා මේක වැඩි දුර අපි තේරුම් ගමු. අපි ඉස්සෙල්ලම කතා කරන්නේ පැලට් රැකින. ඒ කියන්නේ තට්ටු ඇසුරුම් ක්‍රමය. එතකොට මේ ෆොටෝ වීඩියෝ එක බැලුවාම ඔයාලට පේනවා එකම ආයතනයක එක ගොඩනැගිල්ලක් ඇතුලේ ගබඩාවක් ඇතුලේ විශාල වූ තට්ටු ප්‍රමාණයක් තියෙනවා. වීඩියෝ හොඳට බලද්දි පේනවා මේ එකක් මත එකක් තට්ටු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ බලන්නකො මේක බැලුවහම ලොකු විශාල තට්ටු ප්‍රමාණයක් තියෙනවා. එතකොට තට්ටුව මත තට්ටුව වෙන්න භාණ්ඩ ඇසුරුම් කරනවා. රයිට්? තට්ටුව මත තට්ටුව වෙන්න භාණ්ඩ ඇසුරුම් කරනවා.
ඉතින් මේකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? තට්ටු සහිත ඇසුරුම් ක්‍රමය කියලා කියන්නේ. right? තට්ටු ගණනාවක් තියෙනවා. ඉතින් ගබඩාවක් ඇතුලේ භාණ්ඩ මේ විදිහට අසුරද්දී තට්ටු ගණනාවක් අපිට තියන්න පුළුවන්. එතකොට ආයතනයේ ගබඩාව ලොකු වහල ගොඩක් උස වෙන්න ඕන. වහල ගොඩක් උස වෙනවා නම් තට්ටු ප්‍රමාණය වෙන්නේ. ඉතින් තට්ටු බිඳ වැටිච්ච අවස්ථාවක් මේකේ තියෙනවා. සවි ශක්තිමත් වූ කොහොමද තට්ටු? ඒ වගේම තට්ටු මත භාණ්ඩ අසුරන්නේ කියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මේ අපි කතා කරන දෙවෙනි ඇසුරුම් ක්‍රමය. දෙවෙනි ඇසුරුම් ක්‍රමය අපි කතා කරනවා භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. හරිද? ලංකාවේ නම් අපිට උරුදු භාණ්ඩ ගොඩවල් වශයෙන් අසුරනකොට වී වගේ දේවල් ගොඩවල් විදියට එක ගොඩ ගන්න එක. නමුත් මෙතන බලන්නකො මෙතන තියෙන මම හිතන්නේ ප්ලාස්ටික් අයිටම් වගේක්. මේක ඇතුලේ රාක්ක කිසි දෙයක් නැහැ. රාක්ක නැහැ. කිසිම රාක්කයක් නැහැ. භාණ්ඩ ටික මේ විදියට ලස්සනට ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ ෆෝක් ලිෆ්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ෆෝක් ලිෆ්ට් ට්‍රක් එකක් නෙමෙයි මේ තියෙන්නේ ෆෝක් ලිෆ්ට් එකක්. හරිද? ෆෝක් ලිෆ්ට් ට්‍රක් එක නෙමෙයි මෙතන තියෙන්නේ ෆෝක් ලිෆ්ට් එක. ෆෝක් ලිෆ්ට් එක සහ ෆෝක් ලිෆ්ට් ට්‍රක් එක කියන්නේ දෙකක්. අපිට වෙනස බලා ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ භාණ්ඩ ලොකුවට ගොඩක් ගහලා තියෙනවා. එතකොට වැටෙන්නේ නැතිව අපිට බැලන්ස් එකේ තියාගන්න පුළුවන් භාණ්ඩ වලට තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒතර මේකෙ වෙන්නේ ලොකු භාණ්ඩ ගොඩක් ගහලා තියෙනවා. ඒ ගොඩ අපි ඕන වෙලාවට අරගන්නවා. ආයෙ වුණාම අපු ගොඩවල් විදිහට ගහනවා. රයිට් අපි කතා කරන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක කියන්නේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමුව. ඒ කියන්නේ පැලට් ෆ්ලෝ. තට්ටුවක් තුළ අපිට භාණ්ඩ එහා මෙහා කරන්න පුළුවන්. වීඩියෝ එක දිහා හොඳට බැලුවහම මේ තට්ටු අතර දාලා තියෙනවා භාණ්ඩයක් එහා මෙහා ගෙනියන්න පුළුවන් විදියට. ඒ විදියට තමයි අපි හදලා තියෙන්නේ රැක් එක. ඒතර මේක ඇතුළේ තියෙන මේ රැක් එකේ භාණ්ඩේ එහා මෙහා ගෙනියන්න පුළුවන්. භාණ්ඩේ මේ පැත්තෙන් දාලා අපිට භාණ්ඩේ මේ පැත්තට එනකන් ගේන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන වෙලා ඕන පැත්තකින් භාණ්ඩ ඉන් කරන්න පුළුවන් ඕන පැත්තකින් භාණ්ඩ අවුට් කරන්න පුළුවන්. භාණ්ඩ දැම්මේ මේ පැත්තෙන් භාණ්ඩ ගන්න මේ පැත්තෙන්. තට්ටුව තුල භාණ්ඩය අපිට එහා මෙහා කරන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන ෆෝක් ලිෆ්ට් එකක් නෙවෙයි මේ ඇවිල්ලා තියෙන ෆෝක් ලිෆ්ට් ට්‍රක් එකක්. මේ විදිහට අපි ගබඩාව හදලා තියෙනවා නම් ගබඩාව තුල භාණ්ඩ එහා මෙහා කරන්න පුළුවන් වෙන හදලා තියෙනවා. මේකට කියන්නේ අපි එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු කියනවා. රයිට්? භාණ්ඩ මේ පැත්තෙන් දානවා අනිත් පැත්තෙන් අපිට භාණ්ඩ ගන්න පුළුවන්. හරිද? right. ඊළඟට අපි කතා කරන එකත් එක්ක වෙනස් වෙන්නේ මේ ක්‍රමය හොඳට බලාගන්න මේකේ තියෙන භාණ්ඩ එක පැත්තකින් දානවා අපිට අනිත් පැත්තෙන් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ගබඩාකරණයේ හතරවෙනි එක. ඒ කියන්නේ පසුපසට තල්ලු කරන රාක්ක. ඒ කියන්නේ push back rack. ඒතර මෙතන වෙන්නේ ගබඩාවේ රාක්කය තුල අපි දාලා තියෙනවා plates. මේ බලන්නකො මේ හැම එකක්ම යන්නේ ප්ලේට් එකක් දිගේ. එතකොට එක භාණ්ඩයක් ඇතුල් කරනකොට ඊළඟ භාණ්ඩය එහාට යනවා. රයිට්? මේ වගේ දැටි තියෙනවා. මේ දැටි දිගේ භාණ්ඩය එහාට යනවා. අලුතෙන් භාණ්ඩයක් දානකොට මේ තුනම එහාට යනවා. රයිට්? එතකොට අපි කලින් කතා කරපු කතාව කියන්නේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. ඒකේ තිබිච්ච විශේෂත්වය තමයි භාණ්ඩ එක පැත්තකින් දාන්න පුළුවන් අනිත් පැත්තෙන් ගන්න පුළුවන්. හැබැයි මේක එහෙම බෑ. භාණ්ඩ දාපු පැත්තෙන්ම තමයි භාණ්ඩ ආයේ අරගන්නේ. වෙනස ඒකයි. අපි කලින් කතා කරපු එක උනේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. ඒකේ උනේ භාණ්ඩ එක පැත්තකින් දැම්මා අනිත් පැත්තෙන් ගත්තා. හැබැයි මෙතන එහෙම කරන්නේ බෑ. අපි මේ කතා කරන්නේ පසුපසට තල්ලු කරන රාක්ක. ඒතකොට මෙතන වෙන්නේ රාක්කයේ පසුපසට තල්ලු වීමක්. භාණ්ඩ ගන්නකොට ඒ රාක්කයේ ඉදිරිපසට තල්ලු වෙනවා. භාණ්ඩ දාන්නත් ඕන එක පැත්තෙන් ගන්නත් ඕනේ මේ පැත්තෙන්මයි. කතා කරන්නේ හතරවෙනි ගබඩා කිරීමේ ක්‍රමවේදය. තට්ටු දෙකක් අතර අමතර තට්ටු. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් තුල අපිට තවත් අමතර තට්ටුවක් හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වේගවත් කරලා තියෙන්නේ. නැත්නම් සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මේක ඇතුලේ වෙන්නේ එක ගොඩනැගිල්ලක් ඇතුලේ තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් ගහන. දැන් ඔයාලට පේනවා මේ ලොකු උස ගොඩනැගිල්ලක් මේගොල්ලෝ තට්ටු දෙක අතර අමතර තට්ටුවක් ගහන. ඉතින් මෙහෙම ගහන්න වෙන්නේ අර එක මත එක අසුරන්න බැරි භාණ්ඩ වෙනුවෙන්. එක මත එක අසුරන්න පුළුවන් භාණ්ඩ නම් අපිට එක දිගට උඩට ගොඩ ගහගෙන යන්න පුළුවන් නේ. මෙතන එහෙම නැහැ. මේගොල්ලෝ මොකද කරන්නේ? තට්ටු දෙකක් අතර එක සීමාව මෙන්න මේ සීමාවෙන් ඒගොල්ලෝ අමතර තට්ටුවක් ගහනවා. ඉතින් එහෙම වුණාම මේගොල්ලෝගේ ගබඩා කිරීමේ හැකියාව සෑහෙන වැඩි වෙනවා. ඉතින් මේකත් ඇසුරුම් කිරීමේ තව ක්‍රමවේදයක්. විශේෂයෙන්ම ගබඩා ඉඩකඩට ලොකු වියදමක් යන වෙලාවක අපිට මේ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. මේගොල්ලෝ මුලින්ම ඕන කරන තහඩු ටික දාගත්තා. ඊට පස්සේ අවශ්‍ය දේවල් සූදානම් කරගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකක් කරනද? මේක සීල් හරි ලෑලි හරි දාලා අමතර තට්ටුවක් හදාගන්නවා. එතකොට එක ගොඩනැගි එක තට්ටුවක් ඇතුලේ තට්ටු දෙකක් තියෙනවා. తాවකාලිකව හදාගනිපු එක තට්ටුවක් ඇතුලේ තට්ටු දෙකක් තියෙනවා. අපි බලමු මේක තමයි මේ තාම හදාගෙන යනවා.
ඉතින් සෑහෙන ආයතනයේ ගබඩා ඉඩකඩ ඉතුරු කරගන්න, ගබඩා පිරිවේ අඩු කරගන්නත් පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේක. ඉතින් සෑහෙන හොඳ නිමාවක් තියෙනවා. මේ තට්ටු දෙකකින් වෙන් කරා කියලා මේගොල්ලන්ට පැහැදිලිව බලා ගන්නත් බෑ. ඒ කියන්නේ එක තට්ටුවක් තට්ටු දෙකකින් වෙන් කරා කියලා අඳුන ගන්න බෑ. අපි කලින් දැක්කේ පල්ලෙහා තට්ටුව. මේ උඩ තට්ටුවේ මේගොල්ලෝ මොකක් කරනවද? ගබඩා කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කරනවා. ඉතින් මේවා නවීන තාක්ෂණික ශිල්පකම, ඒ වගේම මේවා පාවිච්චි කරලා සෑහෙන වියදමක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. මේ දැන් දෙවෙනි තට්ටුවේ නිමාවෙන් පස්සේ ඒගොල්ලෝ ගබඩා කරපු විදිය තමයි මේ පේන්නේ. මේ අපි කතා කරන අන්තිම ගබඩා කිරීමේ ක්‍රමවේදය ස්වයංක්‍රීය ගබඩා කිරීමේ ක්‍රමය. දැන් මෙතන වෙන්නේ අර කලින් කියපු විදිහට බාකෝඩ් එකකින් කියනවා. මෙතන තියෙන්නේ එහා මෙහා කරන්න පුළුවන්, තැටි එහා මෙහා කරන්න පුළුවන් එක. ඉතින් දත්තය අතනින් කියුවට පස්සේ මෙතන වෙන්නේ මේ පුංචි උපකරණේ, මේ පුංචි රොබෝ යන්ත්‍රයෙන් වෙන්නේ අදාළ ඕන කරන ගබඩා කරපු භාණ්ඩය අදාළ රාක්කින් අරගෙන මුලට එනවා. මෙතන තමයි මුල. දැන් මෙයා ආයෙ මොකක් කරනවද? භාණ්ඩ ඇතුළත් කිරීම හෝ ගැනීම සම්බන්ධ භාණ්ඩ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙයා මොකක් කරද? බාකෝඩ් එක කියුවා. කිව්වට පස්සේ ඒ රාක්කේ අදාළ තැනට මොකක් කරනවද? භාණ්ඩ ටික ගෙනහිලා ගබඩා කරනවා. ගබඩා කරලා ඉවරනාට පස්සේ ආයේ ඒගොල්ලෝ මොකක් කරනවද? ආන්න පළවෙනි ස්ථානෙට නැත්නම් මුලට ඒගොල්ලෝ එනවා. මේක තියෙන රොබෝ යන්ත්‍රයක්, රොබෝ යන්ත්‍රය මුලට එනවා. රයිට්? ඉතින් ආයේ ගබඩා කරන්න ඕන නම් ආයේ වෙන්නේ අදාළ බාකෝඩ් එක කියවනවා මේ වගේ. බාකෝඩ් එක කියවුවා දත්තය ඇතුළත් කරා. ඒගොල්ලෝ කියනවා රාක්ක පෙළියේ මෙන්න මෙතෙන්ට ගෙනින් තියන්න කියලා. ඉතින් මේක ස්වයංක්‍රීයව වෙන්නේ මොකක්ද? අදාළ රාක්ක පෙළිය අදාළ තැනට ගෙනහිල්ලා භාණ්ඩය මොකක් කරනවද? ගබඩා කරලා එනවා. රයිට්? ඉතින් මේ තියෙන පොඩි රොබෝ යන්ත්‍රයක් බාකෝඩ් එක කියවුවාම ඒ ක්‍රමවේදයට මොකක් කරනවද? අදාළ විධිවිධාන අනුව අදාළ භාණ්ඩය ගෙනහිල්ලා තැන්පත් කරනවා. භාණ්ඩ ලබා ගැනීමත් වෙන්නේ මේකේ විදියටමයි. තා චුට්ටකින් අපි බලමු භාණ්ඩ ගන්න කොහොමද කියලා. ඔන්න බාකෝඩ් එක කියවුවා. ඉතින් මොකුත් නැතුව හිස්ව අදාළ යන්ත්‍රය ගියා, රොබෝ යන්ත්‍රය ගියා. භාණ්ඩය අදාළ තියෙන ගබඩා කරලා තියෙන තැනින් කූඩේ අරගත්තා. කූඩේ අරගෙන ආපහු මුලටම එනවා. දැන් මේක චුට්ටි දුරයි ගියේ මුලක නිසා රයිට් නෑ. මුලටම ආවා. ආයෙ ගිහිල්ලා වෙන තැනක ගබඩා කරන්න පුළුවන්. එතකොට භාණ්ඩ ගන්න, ඊට පස්සේ ගබඩා කරපු භාණ්ඩයක් නැවත වෙන තැනකට ගෙනියන්න. මේ ඕනම ක්‍රමවේදයක් ස්වයංක්‍රීයව. මොකද මෙතන කිසිම කෙනෙක් භෞතිකව කිසිම පුද්ගලෙක් භෞතිකව මෙතන හැසිරෙන්නේ නැහැ. කලින් කතා කරපු මේකම අපි ෆෝක්ලිෆ්ට් එකක් හරි ෆෝක්ලිෆ්ට් ට්‍රක් එකක් හරි මොනවා හරි එකක් අපි පාවිච්චි කරන්නේ. මෙතන වෙන්නේ බාකෝඩ් එකක් කියවලා රොබෝ යන්ත්‍රයක් මගින් ස්වයංක්‍රීයව භාණ්ඩ ලබා ගැනීමත් ඒ දේවල් කිරීමත් සිද්ධ වෙන එක. මෙතන මේ වෙන්නේ භාණ්ඩ ගෙනියනවා. රොබෝ යන්ත්‍රය නැවත මුලට එනවා. ඉතින් මේක නවීනතම දියුණු තාක්ෂණික ශිල්පයක්. දැන් අපි කතා කරන්නේ ගබඩාවක භාණ්ඩ එහා මෙහා කරන්න පුළුවන් ඒවා. උපකරණ මේ තියෙන්නේ ෆෝක්ලිෆ්ට් එක. මේකේ රෝද නැහැ. මම කලින් වීඩියෝ එක පෙන්නුවා ෆෝක්ලිෆ්ට් එක කියන්නේ මොකක්ද කියලා. මෙතන පින්තූරේ අපහැදිලි නම් මම කලින් කතා කරපු තැන මම හරියටම පෙන්නුවා ඔයගොල්ලන්ට ෆොටෝ එක පින්තූරේ. නිසා එකෙන් බලා ගන්න පුළුවන්. මේකේ රෝද හරි කරලා නැහැ. මේක තමයි ෆෝක්ලිෆ්ට් එක කියලා කියන්නේ. රයිට්? ෆෝක්ලිෆ්ට් එකෙන් පස්සේ අපි ඊළඟට කතා කරනවා ෆෝක්ලිෆ්ට් ට්‍රක් එක. මෙන්න මේක තමයි ෆෝක්ලිෆ්ට් ට්‍රක් එක. මේකේ රෝද හයි කරලා දිනවා කෙනෙක්ට මේක හසුරවන්න පුළුවන්. එතන අපි ආයෙ බැලුවොත් ෆෝක්ලිෆ්ට් එකත් එක්ක ආයෙ බැලුවොත් ෆෝක්ලිෆ්ට් එකත් එක්ක මේ තියෙන ෆෝක්ලිෆ්ට් එක මේකේ රෝද මොනවාක්වත් නැහැ උස්සන්න පහත් කරන්න විතරයි. මේක බැලුවහම මේක තමයි ෆෝක්ලිෆ්ට් ට්‍රක් එක. කෙනෙක්ට ඩ්‍රයිව් කරන්න පුළුවන් මේක වාහනයක් වගේ. අර ෆෝක්ලිෆ්ට් එකයි ෆෝක්ලිෆ්ට් ට්‍රක් එකේ වෙනස අපිට බලා ගන්න පුළුවන්. මේකට කියන්නේ පැලට් ජැක්ස් කියලා. මේකට කියන්නේ අපි පැලට් ජැක්ස් කියලා. ඒ කියන්නේ මේක අර අතින් හසුරවන කෙනෙකුට කුඩා භාණ්ඩ ප්‍රමාණයක් එහා මෙහා ගෙනියන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. භෞතිකව කිසියම් පුද්ගලයෙකුට මේක හසුරවන්න පුළුවන්. හරිද? මිනිහෙක්ට හසුරවන්න තමයි මේක අපි පාවිච්චි කරන්නේ. කලින් කතා කරපු දෙකම යන්ත්‍රානුසාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා අන්තිම එක එහා මෙහා කිරීමේ පටි. සාමාන්‍යයෙන් ගුවන් තොටුපළක ඒ වගේ තැනක තමයි පාවිච්චි වෙන්නේ. මෙන්න මේ තියෙන රෝදය ඉතර කැරගෙනවා, මේ පටිය කැරගෙනවා. මේ කැරගෙන පටිය දිගේ භාණ්ඩය භෞතිකව එහා මෙහා ගෙනියන්න පුළුවන්. අපි ගබඩා කරන්නේ අන්තිම මාතෘකා දෙකේ ඉන්නේ. ඒක තමයි ගබඩා කිරීමේ උපකරණ භාවිතයේ වාසි. දැන් චුට්ටකට කලින් මම ගියා. ෆොටෝස් හතරක් වෙනවනේ. ෆෝක්ලිෆ්ට් එක, ෆෝක්ලිෆ්ට් ට්‍රක් එක, ඊට පස්සේ භාණ්ඩ එහා මෙහා කිරීමේ පටි, පැලට් ජැක්ස්. අපි ඒව ගැන කතා කරන්නේ. ඉතින් ඒ වගේ උපකරණ භාවිත කිරීමේ වාසිය. පළවෙනි එක තමයි ගබඩාව වඩා සංවිධානාත්මක වීම. දැන් මිනිස්සේ කලින් ගෙනිහිල්ලා භාණ්ඩයක් ගොඩ ගන්නකොට හරි පිළිවෙලට බර දෙයක් නම් එක සැරේට තියන්න බෑනේ.
හැබැයි අපි ෆෝක්ලිෆ්ට් එකක් පාවිච්චි කරා කියමුකෝ. හරියට ලස්සනට පිළිවෙලට ගොඩ ගහන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ගබඩාව වඩා සංවිධානාත්මක වීම. දෙවෙනි එක අසුරන ලද නිෂ්පාදිත වලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම. මනුස්සයෙක් භාණ්ඩ ගොඩ ගන්නකොට බැලන්ස් එකේ තියන්න බෑ. ෆෝක්ලිෆ්ට් එකකින් හරි මොකකින් හරි භාණ්ඩ ලස්සනට ගොඩ ගහලා තිබුණොත් භාණ්ඩ පෙරලෙන්නේ නැති වෙයි. භාණ්ඩ පෙරළුනේ නැති වුණොත් බිමට වැටෙන්නේ නැති වුණොත් භාණ්ඩ වල ආරක්ෂාව හොඳයි. එතන යන සේවකයෙක් ගියකට පාත් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. හැබැයි හරියට අපි මේ උපකරණ පාවිච්චි කළොත් ඒ වගේ අනතුරු ආවම වෙනවා. තුන්වෙනි කතාව. ඊළඟට තියෙනවා දැරිය යුතු පරිශ්‍රමය හා කාල ඉදිරි වීම. භාණ්ඩ හරියට වෙන් කරලා හරියට ගොඩ ගහලා තියෙනවා නම් අපිට භාණ්ඩ අරගන්නත් ලේසියි භාණ්ඩ ගබඩා කරන්නත් ලේසියි. ඉතින් එහෙම වුණාම අපිට ඒ වෙනුවෙන් වැය කරන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. අපි භාණ්ඩ තියෙන තැන දන්නවා භාණ්ඩ අපිට අරගන්න හරි ලේසි. ඒකට ඕන උපකරණ තියෙනවා. එහෙම වුණාම කාලය ඉතිරි මහන්සි ඉතිරි. හතරවෙනි කතාව ගබඩාවේ ඉඳලා ඉතිරි වීම. අපි කොහොමද අහලා තියෙනවා හරියට පිළිවෙලට දෙයක් කරයින් පස්සේ අපි රෙදි ටිකක් හරියට පිළිවෙලට නැවුවොත් අපිට අල්මාරියේ රෙදි ගොඩක් දාන්න පුළුවන්. හැබැයි අපි ඇඳුම් ටික අරෙන් මෙන් ගමුනේ අපිට ලොකු ඇඳුම් ප්‍රමාණයක් දාන්න බෑ. ඒ වගේ තමයි ගබඩා. ගබඩාවෙත් හරි පිළිවෙලකට ගබඩා කරනොත් අපිට ලොකු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. අරෙන් මෙන් අපි පිළිවෙලකට දැම්මොත් අපිට ඕන ප්‍රමාණයක් ගබඩා කරගන්න බැරි වෙනවා. ඊළඟට අපි කතා කරන අන්තිම මාතෘකාව නිවැරදි ගබඩාකරණයේ ප්‍රයෝජන. නිවැරදි ගබඩාකරණයේ පළවෙනි ප්‍රයෝජනය තමයි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වීම. හැබැයි ගබඩාවක් තුල තියෙනවා අමුද්‍රව්‍ය වගේම නිමි ද්‍රව්‍ය. මම මේ කතා කරන්නේ අමුද්‍රව්‍ය ගැන. ඉතින් අමුද්‍රව්‍ය හරියට ගබඩා කරලා තියෙනවා නම් නිෂ්පාදනයේට අපිට ඕන කරන අමුද්‍රව්‍ය ටික හරි වෙලාවට දෙන්න පුළුවන්. ඉතින් නිෂ්පාදනයේට අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට හරි වෙලාවට දෙන්න පුළුවන් නම් නිෂ්පාදන කටයුතු මතර මග නවතින්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. දෙක නාස්ති හා අපතේ අවම වීම. නිමි ද්‍රව්‍ය අපි හරියට ගබඩා කරලා තිබුණා. ඒව නාස්ති වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒ වුණාම නාස්තිය සහ අපතේ අවම වෙනවා. ඒ වගේම තරගයට මුහුණ දෙන්න පුළුවන්. නාස්ති අපතේ අඩු වෙනවා කියන්නේ අපේ පිරිවැය අපේ වියදම අඩුයි. වියදම අඩුයි කියන්නේ අපි ඉදිරිපත් කරන භාණ්ඩවල අපේ තොගේ පිරිවැය අඩුයි. ඒ වුණා අපේ භාණ්ඩයේ මිල අඩුයි. මිල අඩු වුණාම අපිට තරගයට මුහුණ දෙන්න හරිම ලේසි. හොඳ ගබඩාකරණයක් තුල පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනකොට අපිට ලාභය වැඩි කරගන්නත් පුළුවන්. අඩු පිරිවැයකට භාණ්ඩ විකුණලා අඩු මිලකට භාණ්ඩ විකුණලා මොකක් කරන්න පුළුවන්ද තරගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ගබඩාකරණයේදී අපි නිවැරදි ගබඩාකරණයක් කළොත් අපේ පිරිවැය ආයතනයේ මුළු ගබඩා කිරීමේ පිරිවැය මොකක් වෙනවද? ආගම වෙනවා. දැන් චුට්ටකට කලින් මම ඒක විස්තර කළා. අවසාන කතාව වෙළඳ පොළ ඉල්ලුම අඛණ්ඩව සපුරා ගන්න පුළුවන්. ආයතනයක් විදියට අපිට වැදගත්ම දේ තමයි මාකට් එකේ කස්ටමර්ස්ලා ඉල්ලන ප්‍රමාණය අපි අඛණ්ඩව දෙන්න ඕන. අපි ගබඩාව හරියට හසුරවනවා නම් අපේ ගබඩාවේ භාණ්ඩ හිඟ වෙන්නේ නැහැ. භාණ්ඩ ගබඩාවේ හිඟ වෙන්නේ නැත්නම් කස්ටමර්ස්ලා ඉල්ලන වෙලාවට අපිට මොකක් කරන්න පුළුවන්ද? භාණ්ඩ ටික දෙන්න පුළුවන්. රයිට්? එහෙනම් අද මම කතා කරේ ප්‍රවාහන හා සැපයුම් සේවා පාඩමේ ගබඩාකරණයේ කොටස. ඉතින් ගබඩාකරණයේ කොටසට අදාළ සියලුම සිද්ධාන්ත ටික මම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි මේ ටික බලලා අපි ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ ස්තුතිවන්ත වෙන්න ඕන වෙනද වගේම මේ පහසුකම් සපයපු බෙන්ච්මාර්ක් ආයතනයට. රයිට්.